වස්සාන ධර්ම දේශනා ස්ථිරවම මේ සසර ගත දුක නිවන්නට අපට පුළුවන්. මේක අපි හොඳින් හිතන්න ඕන. හොඳින් මෙනෙහි කරන්න ඕන. මේක තමන්ගේ හදවතට දැනෙන්න ඕන. මේක නිකන් අහගෙන ගිහිල්ලා අවසන් කළා අද නම් හොඳ බණක් ඇහුවා කියලා පැත්තකින් තියලා බෑ. මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඒකයි මා කිව්වේ මේ ධර්ම දේශනාව වරක් නෙවෙයි දෙතුන් වරක් ශ්‍රවණය කරන්න පින්නතුනි. කල්යාණ මිත්‍රත්වයෙන් පටන්ගෙන අපි සතර සතිපට්ඨානය වඩන තැනට බොජ්ජංග ධර්ම වඩන තැනට එන ගමන අපි මෙය ගැන හිතන්න ඕන. මේ ගැන හිතුවොත් තමයි අපේ ජීවිතේ සාර්ථක. ඒ නිසා ඔබ උත්සාහ කරන්න වැරදි මඟට වැටෙන්නේ නැතුව නිවැරදි මඟ ගමන් කරන්න. නිවැරදි මාවත බුදුදහම පෙන්වලා තියෙනවා. ලෝකයේ වෙන කිසිදු කෙනෙකුට නොමැති වාසනාවක් බෞද්ධයන් වන අපට ලැබිලා තියෙනවා. එහෙත් අපට ඒක අගේ නැහැ. ඒ නිසා මේ પરම්පරාවෙන් බෞද්ධ වුණාට කමක් නැහැ. අපි බෞද්ධ තමයි. හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහ කරන්න. ඒට පිවිසෙන්න. ඒ අනුව කටයුතු කරන්න. ඒකයි පැහැදිලි කරේ සුනාත ධාරේත චරාත. ධර්මය අහන්න. ඒවා මතක තියාගෙන ඒ අනුව හැසිරෙන්න. පින්නතුනි මෙන්න මේ தත්ත්වය අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන් නම් මෙතෙක් අපට තිබිච්ච අවිද්‍යාව අපි තුලින් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා යනවා. මේ මුලාව මේ මෝඩකම අපි තුලින් ක්‍රමයෙන් ඈත් වෙලා යනවා. අපි තුල මෙතෙක් කල් තිබිච්ච තණ්හාව අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ මොකද පින්නතුනි මැරෙන දවසට අපි මේ හරි හම්බ කර මොන දේ ඇලිලා හිටියත් මොන දේ මගේ කියලා ලං කරගෙන අල්ලගෙන බදාගෙන හිටියත් අබමල් රේණුවක දෙයක් අපට අරගෙන යන්න බෑ. ඒ නිසා ඒ සියල්ල අපි දාලා යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් පින්නතුනි අපි සියල්ල දාලා යනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි නාලනී වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණු වන්නේ මීට වසරකට පෙර අගෝස්තු මාස 10 වෙනි දින පරලෝසපත් අමනාවතී ද සිල්වා දයාබර මෑණියන්ට සහ වසර 7කට පෙර අගෝස්තු මාස 4 වන දින පරලෝසපත් ඩග්ලස් දයාසිරි සොහොයුරාට පින් පැමිණවීම සඳහා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං දාරෙන්තේ චතුසු අපායේසු වට්ට දුක්ඛේසු අපතමානී කତ୍වා දාරේති ධම්මෝති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි නාලිනී වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි. නාලිනී වනිගසූරිය මහත්මියගේ ප්‍රධාන අරමුණ තමයි
අගෝස්තු මස 10 වන දිනට වසරක් පිරෙන පරලෝසපත් අමරාවතී ද සිල්වා මෑණියන්ට සහ වසර 7කට පෙර අගෝස්තු මස 4 වෙනි දින පරලෝසපත් ඩග්ලස් දයාසිරි සොහොයුරාට පින් අනුමෝදන් කොට ඒ අයගේ සුගතිය ප්‍රාර්ථනා කිරීම. ඒ නිසා ඒ සියලු දෙනාට යහපත වේවායි අපි ප්‍රාර්ථනා කරන අතර තවත් අරමුණු පුණ්‍යානුමෝදනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම තියෙනවා. ඒවා අපි සියල්ල ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂ ඇති කරගත්තා වූ පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මය ශ්‍රවණය කරමින් ධර්මාවබෝධයට අවශ්‍ය කරන මඟ හසර සකස් කර ගණ්ඩායි. පින්වතුනි, අපට සැනසීම ගෙනෙන අන් කිසිවක් නැහැ ධර්මය හැර. ලෞකික ජීවිතය තුළ පංචකාම සම්පත් මොන ආකාරයෙන් ග්‍රහණය කරගත්තත් ලබාගත්තත් ඒවායේ ඇලී ගැලී සිටියත් ඉන් සැබෑ සැනසීමක් උදා කරගන්න බෑ. අවසානයේ උදාවන්නේ දුක්ඛදායී තත්ත්වයක්, පසුතැවීමක්, කලකිරීමක්. ඒ වගේම ඒවායේ ඉමක් කොනක් දකින්න බෑ පින්නතුනි. පස්කම් සැප පුද්ගලයාට ලබන්න එපා කියලා බුදුදහමේ කියලා නැහැ. ලෞකික ජීවිතයක් ගත කරමින් කුටුම්බ රක්ෂණයේ නිරත වෙමින් පමණ දැන ක්‍රියා කරන්නේ නම් එවැන්නෙකුට සාර්ථක ගිහි ජීවිතයක්, ලෞකික ජීවිතයක් ගත කරන්න කිසිම බාධාවක් නැහැ. බුදුදහම අවධාරණය කරන්නේ වැරදි කාමාස්වාදයෙන් වෙන් වෙන්න මිස නිවැරදිව ලබන කාමාස්වාදයෙන් වෙන් වෙන්න නෙමෙයි. ඒ ගිහි පින්වතුන්ට ඒ අනුව ලෞකික ජීවිතයක් ගත කරමින්ම තමන්ගේ උත්සාහයේ ධෛර්ය වීර්ය සහ පෙර භවයන්හි කරන ලද කුසලතා පුණ්‍ය කර්ම හේතු කොටගෙන අන්න පුළුවන් වෙනවා එවැනි කෙනෙකුට මේ භවය තුල ගිහි ජීවිතය ගත කළත් පින්වතුනි ඒ ජීවිතය තුල සාර්ථක භාවය උදා කරගන්න යම් විටක මාර්ගඵල අවබෝධය පවා ලබා ගැනීමේ ශක්තිය වාසනාව කෙනෙකුට තියෙනවා පින්වතුනි. දැන් බලන්න බුද්ධ කාලේ විශාකාව 7 අවුරුදු වයසේදීම සෝවාන් භාවයට පත් වුණා. ඒ කියන්නේ ආර්ය තත්ත්වයට පත් වුණා. ඒ ආර්ය තත්ත්වයට හෙවත් සෝවාන් තලයට යම් කෙනෙක් පැමිණියොත් පින්වතුනි ඒ කෙනා ඉදිරියේදී කිසිදු හේතුවකින් දුගතිගාමී තත්ත්වයට පත්වන්නේ නැහැ. ඒ කියන්නේ නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන මේ සතර අපායට කිසි දිනක වැටෙන්නේ නැහැ. ඒ නිසා එය හරිහැටි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ සෝවාන් මගඵල නුවණ ලැබුවායින් පසුයි. ඒ කියන්නේ ආර්ය තත්වයේ මුල් පියවර අපි සමත් කළොත් පින්වතුනි පැහැදිලි ලෙසම කියන්න පුළුවන් එවැනි උතුමෙක් ගිහි වේවා පැවිදි වේවා කිසි දිනක දුගතියට නොඇටෙන බව. එහෙනම් අපේ අපේක්ෂාව වෙන්න ඕන මෙන්න මේ දුගතියෙන් තොර වූ
සුගතිය ලබාගත හැකි නිවන් මාර්ගයේ පළවෙනි පියවර. ඒ පියවර තැබුවොත් ඉන් එහා පින්වතුනි අනිවාර්යෙන් ඒ උතුමන්ට පුළුවන් ඉදිරි භව ලබන භවයේ වෙන්න පුළුවන් ඊළඟ භවයේ වෙන්න පුළුවන් භව 7ක් ඇතුළතදී වෙන්න පුළුවන් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අමා මහ නිවන සාක්ෂාත් කරගන්න රහත් භාවය ලබා ගන්න. සෝවාන් මගඵල නුවණ ලැබූ උතුමෙකු පින්වතුනි ගිහි වේවා පැවිදි වේවා ඒ උතුමන් දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන පළමු සංයෝජන තුනම මුලින් උපුටා දැමීමක් කරනවා. ඒ නිසා එවැනි කෙනෙකුට ඉදිරි ගමන නිශ්චිතයි. ඉදිරි ගමන ඒකාන්තයෙන්ම ප්‍රඥාව ලබන්න යථාර්ථ අවබෝධය ලබන්න පුළුවන් වෙනවාමයි. ඒ උතුමන් තමයි අපි ඔය සුපටිපන්නෝ ගාථාව කියන වෙලාවේදී පින්වතුනි වන්දනමාන කරන්නේ. අපි සුපටිපන්නෝ ගාථාව කියමින් සංඝයා වඳිනකොට අපි එතෙන්දි කියනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මෙතන අපි වන්දනමාන කරන්නේ ශාවක සංඝයා. ශ්‍රාවක සංඝයා කොටසට ඇතුළත් වෙන්නේ කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මග්ගඵල ලැබපු ගිහි සහ පැවිදි මේ දෙපාර්ශවයටම අයත් උතුමන්ටයි. පැවිදි උතුමන් පමණක් නෙවෙයි එහි වන්දනා මානයට ලක්වන්නේ ගිහි උතුමෙකුත් වන්දනා මානයට ලක් වෙනවා ඒ ශ්‍රාවක සංඝ තලයට ඇතුළත් වුණොත්. ඒ කියන්නේ සෝවාන් මග්ගඵල නුවණ සහ ඉන් එහා මාර්ගඵලයක් ලැබුවොත් ඒ ගිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මෙහිම දෙයක් තියෙනවා. දැන් ගිහි කෙනෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් මේ රහත් භාවයට පත් වුණොත් ඒ රහත් භාවයට පත් වෙන උතුමෙක් තමන්ගේ භවය එතනින් අවසන් කරලා තියෙන්නේ. භවයේ උපත හැදෙන අවිජ්ජා තණ්හා දෙක අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ උතුමන් නැවත උපතක් ලබන්නේ නැහැ. නැවත උපතක් ඒ උතුමන් නොලබනව නම් රහත් වුණාට පසු ඒ උතුමන් ජීවත් වන්නේ පින්වතුනි අන් අය සඳහාමයි. අන් අය වෙනුවෙන්, ඒ අයගේ යහපත වෙනුවෙන්, ධර්මාවබෝධය වෙනුවෙන්, සුගතිය පෙන්වා දීම වෙනුවෙන් තමයි ඒ උතුමන් ජීවත් වෙන්නේ. නැත්තම් තමා වෙනුවෙන් කරගත යුතු තවත් කිසිවක් ඉතිරි වී නැහැ. එහෙත් මේ උතුමන්ට ගිහි කෙනෙක් රහත් වුණොත් ගිහියාට රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වූ පසු ගිහි ඇඳුම යෝග්‍ය වන්නේ නැහැ. එහිදී යෝග්‍ය වන්නේ අරහත් ධජයේවත් චීවරයයි. ඒ නිසා අනිවාර්යෙන් පැවිදි විය යුතුයි. පැවිදි නොවන්නේ නම් දින 7ක් ඇතුළතදී පිරිනිවන් පෑ යුතුයි. මේ උතුමන් මා මතක් කළා ජීවත් වන්නේ අන් අය වෙනුවෙන්. අන් අය වෙනුවෙන් සේවයක් කරන්න හොඳම ක්‍රමවේදය තමයි පැවිද්ද ලැබීම. ඒ නිසා අරහත් ධජය දරමින් පැවිද්ද ලබා තව කලක් ලෝකයා වෙනුවෙන් තම ජීවිතය කැපකොට පිරිනිවන් පෑම සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි
අපි ආර්ය තත්වයට පත්වෙන්නට උත්සාහ ගන්න ඕන. එතකොට සුගතිය මිස කවදාවත් දුගතියක් නැහැ. මේ ආර්ය තත්වයට හේවත් ප්‍රඥාව හේවත් නිර්වාණය ලැබීමේ ගමන් මගෙහි අපට අවශ්‍ය කරන කාරණා කීපයක් තියෙනවා. ඒ සඳහා අපේ సంతానගත අවිද්‍යාවත් సంతానගත තෘෂ්ණාවත් අනිවාර්යෙන් දුරු කළ යුතුයි. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරන්නට බුදු දහමේ ඊතා වටිනා වැඩපිළිවෙලක් දේශනා කරලා තියෙනවා. එහෙනම් නිවන් මඟ පසක් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් තමයි පළමුවෙන්ම කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර. නබජී පාපකී මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. නබජී පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. නබජේ පුරිසාදමේ අදම පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයන්ම ආශ්‍රය කරන්න. බජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයෝම ඇසුරු කරන්න. මෙන්න මේක තමයි බුදු දහම දේශනා කරන දේ. ඒ නිසා මේ මග ගමන් කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා පින්වතුනි කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කළ යුතුමයි. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. බාලයෝ ආශ්‍රය කරන්න එපා. මෝඩයෝ අසත්පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතයෙක් නුවණැතියෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න. ඒ සත්පුරුෂයාගේ ආශ්‍රය තුළින් තමයි පින්වතුනි අපට මේ නිවන් මඟ පසක් කරගන්න පුළුවන් වෙන්නේ. කවුද මේ සත්පුරුෂයා? කොහොමද සත්පුරුෂයා හඳුනගන්නේ? කොහොමද කල්යාණ මිත්‍රයා හඳුනගන්නේ? පින්වතුනි සත්පුරුෂයෙකුගේ ලක්ෂණ අතරේ තියෙනවා. අසත්පුරුෂයෙක් කොහොමද දැනගන්නේ? අසත්පුරුෂයා හැම වෙලාවෙම කැමති අනුන්ගේ දොස් අගුණ කතා කරන්න. හැම වෙලාවෙම අනුන්ගේ දේවල් හාරා අවුස්සා ඔවුන්ගේ ගුණ මතු කරන්න නෙවෙයි අගුණ මතු කරන්න. අයහපත් දේ මතු කරන්නට උත්සාහ කරනවා. කෙනෙක්ගේ අගුණ යම් ඉඟියක් දුන්නොත් එහෙම ඇහුවොත් එහෙම අසත්පුරුෂයා හරි සන්තෝෂෙන් උදම්මනමින් තමයි කෙනෙකුට චෝදනා කරන්නේ. කෙනෙකුට පහර ගහන්නේ. කෙනෙකුට මඩ ගහන්නේ. කෙනෙකුට අපහාස කරන්නේ. කෙනෙකුට නින්දා කරන්නේ. මේ අසත්පුරුෂයා ඒ තරම් කැමැත්තෙන්. ඔහුගේ එකම රාජකාරිය ඒකනේ. කිසිම දවසක කෙනෙකුගේ ගුණයක් කතා කරන්න කැමති වෙන කෙනෙක් නෙවෙයි. කෙනෙක්ගේ ගුණයක් ඇහුවත් මොකද කරන්නේ? ඒ ගුණය කොහොම හරි වළක්වලා ඒ ගුණය අගුණයක් බවට පරිවර්තනය කරන්නට හැම මොහොතකම උත්සාහ කරන කෙනෙක්. එතකොට අසත්පුරුෂයා දැනගත්තාම ඔහුගේ ලක්ෂණ දැනගත්තාම සත්පුරුෂයා අපට හඳුනා ගන්න ලේසි. අපි ඇසුරු කරන්නේ, අපි කතා කරන්නේ, අපි ගනුදෙනු කරන්නේ මේ සත්පුරුෂයෙක් එක්කද? පින්නතුනි සත්පුරුෂයා හැම මොහොතකම අන් අයගේ ගුණයක් කතා කරනවා මිස අගුණ කතා කරන්න කැමතිම නැහැ. කෙනෙක් තුල තියෙනවා නම් අගුණ වැඩියෙන්, ගුණ අඩුවෙන් කවදාවත් සත්පුරුෂයා අර වැඩියෙන් තියෙන අගුණ කතා කරන්නේ නැහැ. ඔහු තුල තියෙන අඩුවෙන් තියෙන ගුණ ටික කතා කළා තව තවත් ඔහු තුල ගුණ මතු කරන්න, ගුණ ස්ථාපිත කරන්න, ගුණවත් පුද්ගලයෙකු බවට පත් කරන්න නිරතුරු උත්සාහයක යෙදෙනවා. බලන්න කොච්චර අගේද? කෙනෙක්ගේ ගුණ කියනවා ඇහුවොත් අහවල් පුද්ගලයා මෙච්චර හොඳ කෙනෙක් නේද කියලා සත්පුරුෂයා ඒ ගුණ අගය කරනවා. ඒ ගුණ වර්ණනා කරනවා. ඔව් මමත් දන්නවා එයා හොඳ කෙනෙක් කියලා. එයා බලන්න කොච්චර සීලවන්තද, කොච්චර ගුණවන්තද, අනුන්ට කොච්චර උපකාර කරනවද, මෛත්‍රියෙන් කරුණාවෙන් නේද එයා කටයුතු කළේ. අහවල් තැනදී එයා මේ විදියට
ක්‍රියා කළා කියලා බලන්න පින්නතුනි අර ಗುಣ ටික මතු කරලා ස්මතු කරලා මෝදු කරලා කතා කරනවා. කවදාවත් කෙනෙක්ගේ අගුණයක් මොන තැනකදීවත් තමන්ගේ කට ඇරලා කියන්න උත්සාහ කරන්නේ නැහැ. අගුණ කියන තැනක ඉන්නෙත් නැහැ. අගුණ කියනවා නම් ඒවා වළක්වලා ಗುಣ ටික මතු කරන්නට හැම වෙලාවෙම උත්සාහ කරනවා. එහෙනම් දැන් අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කවුද කියලා ඔබට තේරුම් ගන්න පහසුයි. සත්පුරුෂ ආශ්‍රයක් නැතුව කවදාවත් කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ලෝකයට පහළ වෙච්ච පරම උත්තරීතරම සත්පුරුෂයාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අවසාන භවයේ සිද්ධාර්ථ නමින් උපත ලබලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා අමාරු අපහසු ලෝකයේ කෙනෙකුට විඳිය නොහැකි අප්‍රමාණ කටුක දුක් අත්දැකීමට ලක් කරමින් ඒවායේ සත්‍ය නැති බව වටහා මැද පිළිවෙතින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. තමන් තුළ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ ලෝකේ දිනන්න තවත් දෙයක් නැහැ. එහෙත් පින්නතුනි බලන්න උන්වහන්සේ ලබාගත් බුද්ධත්වයෙන් මගේ ජීවිත කාලය පුරා ලෝක සත්‍යයට පිහිට වෙමින් මේ සසර අතරමං වී සිටින ලෝක සත්වයන් ඉන් මුදවාලන්නට මා කටයුතු කරනවාය. එතැන් පටන් 45 වසක් අවුරුදු 45ක් මුළුල්ලේ ලෝකයා වෙනුවෙන් පිහිට වුණා. පින්වතුනි අපි වෙනුවෙන්මයි බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළේ. ලෝකයේ පරතෝ ഘോഷයෙන් තොරව ස්වකීය ඥාණයෙන්ම ලෞතර බුද්ධත්වයට පත් උන්වහන්සේ සත්‍යයන්ට සත්‍ය අවබෝධය ලබා දෙන එක අපහසු වුණාට උඩුගම්බනා පිහිනා යන්නට සිද්ධ වෙන ගමනක් පටිසෝතගාමී මගක ගමන් ගන්න සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙද්දී එය අත නැහැර මා මේ කෙසේ හෝ කරනවා යයි අදිෂ්ඨානයෙන් යුක්තව මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන්ම ලෝකයාට පිහිට වුණා. ඒ නිසා ලොව පහළ වෙච්ච උත්තරීතරම කල්යාණ මිත්‍රයන් වහන්සේ උත්තරීතරම සත්පුරුෂයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයද සත්පුරුෂ භව තියෙන සත්පුරුෂයෙක් විදියටම සැලකුවාට කමක් නැහැ පින්නතුනි. කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් අපට මොකද වෙන්නේ? අපි සත් ධර්මයට සමීප වෙනවා. පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් නැත්තම් අපි ධර්මයට ඇදගෙන යන්නේ නැහනේ. කල්යාණ මිත්‍රයෙක් අපි ආශ්‍රය කරනවා නම් සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම් අපිට කියලා අපි ළඟ තියෙන දුර්ගුණ ඉවත් කරමින් අපි බණ භාවනාවට යොමු වෙලා නැත්තම් එන්න මේ අහවල් තැන ධර්ම දේශනාවක් අපි ගිහිල්ලා බණපදයක් අහමු. එයා බණට එයා මේ සීල් රකින්න එයා සීල සමාදානයේ නිරත වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි සත්පුරුෂයා මොකද කරන්නේ? ඒ පුද්ගලයා කෙසේ හෝ එක් කරගෙන ගිහිල්ලා ඔහුට ධර්මය සමීප කරන්නට කටයුතු කරනවා. බලන්න පින්නතුනි කොයි තරම් උත්තුංග ගුණාංගයක්ද. නැත්තම් බණපදයක් අහන්න දහම් පදයක් සවන් පත්වලට ලං කරන්නට කෙනෙකුට නොහැකි වුණොත් ඔහු කුමන පිහිටක්ද? ඔහු කුමන මාර්ගයක ගමන් ගනීද? නමුත් සත්පුරුෂයා ඒ කාර්ය සිද්ධ කරනවා. ඒ නිසා පින්නතුනි අපි පින්කමක් කරලා අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්නකම්ම අපට සත්පුරුෂයෙක් ආශ්‍රයයට ලැබේවා කියලානේ.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. නිවන් දකින්නකම් මට බාලයෙක් අසත්පුරුෂයෙක් නොලැබේවා. හමු නොවේවා. ඇසුරට නොලැබේවා. නිවන් දක්නා භවය දක්වාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. ඇයි? සත්පුරුෂයා ඉන්නවනම් අපි ධර්ම මාර්ගයේ ගමන් ගන්නවා. පින්නතුනි ධර්මය කියන්නේ මොකද්ද? අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වට්ට දුක්ඛේසු අපතමානේ කତ୍වා ධාරේති ධම්මෝ. ධර්මය කියලා කියන්නේ සතර අපායට වැටෙන්න නොදී අපිව ආරක්ෂා කරගන්නවාය. අපිව දරා ගන්නවාය. අපිව අරගෙන යනවාය කියන එකයි. මොකද ධර්මයේ නැත්තම් අපි සතර අපායට වැටෙනවා. මොකද ධර්මයෙන් තමයි පින්පව් කුසල අකුසල් හොඳ නොහොඳ යහපත අයහපත පෙන්වා දෙන අතර අපි අනුගමනය කළ යුතු චතුරාර්ය සත්‍යය අපට වටහා දෙන්නේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ මේක අපට වටහලා දෙන්නේ ධර්මයෙන්. පටිච්ච සමුප්පාදයේ ද්වාදසාංග පටිච්ච සමුප්පාදය. අපේ සසර ගමන කොහොමද සිද්ධ වෙන්නේ? අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා ආදී වශයෙන් මේ භව චක්‍රය, භව ගමන සිද්ධ වෙන ආකාරය පිළිබඳව ඊට පැහැදිලි ලෙසම පින්වතුනි පෙන්වා දෙන්නේ ධර්මයෙන්. පුද්ගලයා කර්මය හා කර්මඵලය මෙන්න මේ කර්මය කළොත් මේක හොඳ කර්මයක්, මේකට අත්වන්නේ සැප ප්‍රතිවිපාක. මේක අකුසල කර්මයක්, මේක නරක කර්මයක්, මේකට අත්වන්නේ දුක් ප්‍රතිවිපාක. මේව කියලා දෙන්නේ මොකෙන්ද? ධර්මයෙන්. එහෙනම් පින්වතුනි කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් ධර්මයට අපි යොමු වුණොත් මොන තරම් වාසනාවන්ත. පින්වතුනි ධර්මය අපේ ජීවිතයට ලං වෙන්න අපි අධර්මයෙන් ඈත් වෙනවා. අපි අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙනවා. අපි වැරදි දෙයින් ඈත් වෙනවා. අපි අකුසලයෙන් ඈත් වෙනවා. අපි පාපකාරී ක්‍රියාවන්ගෙන් ඈත් වෙනවා. අපි කොයිතරම් හොඳ තැනකටපත් වෙනවද ධර්මයේ ඇසුරට වැටුණොත්. එතකොට මෙලොවත් සාර්ථකයි, පරලොවත් සාර්ථකයි. විශේෂයෙන් පින්වතුනි නිර්වාණය නම් වූ උත්තරීතර අවස්ථාව අපට ලබා ගන්න පුළුවන් මේ ධර්මයෙන් පමණයි. ඒ නිසා ධර්ම මාර්ගයට වැටුනොත් අපි ඉදිරිය වඩාත් සාර්ථක වෙනවා පින්වතුනි. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මේ ධර්මය නිසි ලෙස ඇසුරු කරන්න. ජීවිතයට බද්ධ කරගන්න. පින්වතුනි මේ ධර්මය අපේ ජීවිතයට බද්ධ වුණොත් අපි තුල ඊළඟට වර්ධනය වෙනවා. මොකද්ද? ශ්‍රද්ධාව. පින්වතුනි ශ්‍රද්ධාව අපි තුල වර්ධනය වෙනවා නම් අපට මොනතරම් වාග්යක්ද බලන්න. ශ්‍රද්ධාව වර්ධනය කරගත හැකි නම් ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව යනු පින්වතුනි බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා සැබෑ අවබෝධාත්මක පැහැදීම. දැන් බලන්න මේ ශ්‍රද්ධාව වැඩෙන්නේ ධර්මයෙන් කියලා දෙනකොටයි. ධර්මයට අපි සම්බන්ධ වුණාම අපට කියලා දෙනවා ශ්‍රද්ධාවේ වටිනකම. ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමෙන් අපේ ඉලක්කයට යා හැකි බව. එතකොට අපේ ඉලක්කය මොකද්ද? පරම ශාන්ත අමා මහ නිවන. ඒ නිර්වාණයට අපව තල්ලු කරන්නේ මූලික පියවර ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවෙන් තොරව කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ශ්‍රද්ධාව අවශ්‍යමයි නිවන් දකින්න. ඒ නිසා ශ්‍රද්ධාව අපි තුල තිබුණොත් තමයි පින්නතුනි තෙරුවන් කෙරෙහි සැබෑ ලෙස පැහැදුනොත් තමයි තෙරුවන්ට අපි සමීප වෙන්නේ. තෙරුවන්ට සමීප වුණොත්නේ අපි තව තවත් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නේ. සීලවන්ත භාවයටපත් වෙන්නේ. මොකද
ශ්‍රද්ධාවෙන් අපි තෙරුවන්ට සමීප වුණොත්. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට අපිට මොකද වෙන්නේ? අපි ධර්ම කරුණු හිතේ දරා ගන්නවා. සුණාත ධාරේත ඇසුවා මතක තියාගත්තා. එතනින් නතර වෙන්නේ නැහැ. චරාත ඒ අනුව අපි හැසිරෙන්න පටන් ගන්නවා. එතකොට අපේ අවැඩදායි අයහපත් වූ ජීවිතේ වෙනුවට අපි යහපත් වූ ජීවිතයක ගමන් කරනවා. පින්නතුනි ඒක නේද අපට ඕන? ඒ නිසා අපි ඇති කරගන්න ඕන බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි සැබෑ අවබෝධාත්මක පැහැදීම. ධර්මයේ මතක තියාගත්තාම අපි ධර්මයේ අනුව හැසිරෙන්න පටන් ගන්නවා. ධර්මයේ අනුව හැසිරෙන්න පටන් ගත්තාම හැම මොහොතකම ධර්මානුකූල ජීවිතය නම් මනසින් මෙනෙහි කරන්නේ ධර්මය නම් අපට ධර්මාවබෝධය ලබන එක අපහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා මේ දහම් මඟ ගමන් කරන්නට ශ්‍රද්ධාවත් අවශ්‍යයි. පින්වතුනි මෙහිදී ඕන කරන්නේ ආකාරවතී ශ්‍රද්ධා. ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීම. කෙනෙකු තුල අමෝලිකා ශ්‍රද්ධාව හිවත් මෝඩ ශ්‍රද්ධාව ඇති වුණොත් ඔහුට නිවන ඇහිරී යනවා. නිවන් මගින් ඈත් වෙනවා. ඒ නිසා නිවන් මග පුද්ගලයාට පසක් කර දෙන්නට මේ ආකාරවතී ශ්‍රද්ධාව තමයි විශේෂයෙන් බලපාන්නේ. එතකොට අප යන ගමන ඊට සාර්ථකව යන්න පුළුවන් පින්වතුනි. දැන් මා මතක් කළා සත්පුරුෂ ආශ්‍රය නිසා අපි ධර්මයට නැඹුරු වුණා. ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මයට සමීප වීම, ධර්මයේ ආభాෂය ලැබීම, ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම නිසා අපි ශ්‍රද්ධාවන්ත බව වැඩි කරගත්තා. පින්නතුනි අපි තුල ශ්‍රද්ධාව වැඩි නම් මොකද වෙන්නේ අපිට? මොනතරම් භාග්‍යයක්ද? ශ්‍රද්ධාව අපි තුල වැඩෙනකොට අපට ලැබෙනවා යෝනිසෝ මනසිකාරය. පින්නතුනි යෝනිසෝ මනසිකාරයෙන් තොරව ලෝකේ කිසිවෙකුටත් නිවන් දකින්න බෑ. තමන් නුවණින් මෙනෙහි කරමින් කටයුතු නොකර තමන්ට බෑ පින්නතුනි මේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. ලෝකේ වටිනාම දෙයක් වේ නම් ඒ වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝනිසෝ මනසිකාරය. පින්නතුනි මේ යෝනිසෝ මනසිකාරය හෙවත් තමන් කරන දේ නුවණින් මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගනිමින් කටයුතු කරනවා නම් පින්නතුනි අපි කරන ඕනම ක්‍රියාවක් ඒ ක්‍රියාවත් එක්ක යෝනිසෝ මනසිකාරය එනවනම් කිසි දිනක අපි අවැඩදායී දෙයක් කරන්නේ නැහැ. බලන්න. එතකොට අවැඩදායී දෙයක් අපි කරන්නේ නැත්තම් අපි හැම වෙලාවෙම කරලා තියෙන වැඩදායී දෙයක්. එතකොට අපි මේ එදිනෙදා හැසිරෙද්දී කන බොනකොට, යන එනකොට, අඳින පළඳිනකොට, ඉරියව් සතර ඉරියව් පවත්වනකොට මම කරන ක්‍රියාව මොකද්ද? මං කතා කරන වචනය මොකද්ද? මං හිතන සිතුවිල්ල මොකද්ද? මේ යෝනිසෝ මනසිකාර්ය මේ හැම අවස්ථාවකම පවතිනවා නම් පින්නතුනි අපි අතරින් වැරදි එන්න අඩු වෙන්න පටන් ගන්නවා. වැරදි නැති 100%ක්ම නිවැරදි කෙනෙක් බවට පරිවර්තනය වෙන්න අපට හැකියාව ලැබෙනවා යෝනිසෝ මනසිකාරයත් එක්ක. මේ යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙන්නේ මොකද්ද? පින්නතුනි යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙනවා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය අපිට ලැබෙනවා. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. එහෙනම් සිහි නුවණ ලැබෙනවා. සිහියයි නුවණයි අපිට තියෙනවා නම් පින්නතුනි බලන්න අපි කොයි තරම්නම් ඉහළ තැනකට අපි යනවද? බොහෝ විට අපට අපි අතින් අවැඩදායි පාප කර්ම, දුෂ්චරිත, අයහපත් දේ, අකුසල් අපෙන් සිද්ධ වෙන්නේ ඇයි? අපට සිහිය හා නුවණ නැති නිසා. දැන් සිහිය හා නුවණ නිකම් පහළ වෙනවද?
නෑ පින්නතුනි. සිහිය හා නුවණ පහළ වෙන්න නම් අපි තුල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ධර්මයට සමීප වීම. ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවට පත් කර ගැනීම තමන්ගේ ජීවිතය. මෙන්න මේ තුල තමයි අපිට මේ සිහියයි නුවණයි ලං කරගන්න පුළුවන්. නැත්තම් උඩින් පහළ වෙන්නේ නැහැ. નિરાයාසයෙන් තමන්ගේ මනසට එනේව නෙවෙයි. මේවා හැම එකක්ම ආයාසයෙන් වෙහෙස දරලා උද්‍යෝගයෙන් ධෛර්යයෙන් නොපසුබස්නා වීරියෙන් අපි ඇති කරගත යුතුයි. එහෙම නැතුව නිකන් අපේ ජීවිතයට ලං වෙන සිතුවිලි නෙවෙයි. නිකන් ලං වෙන්නේ අවඩදායි දේ. පංචකාම සම්පත් වලට සම්බන්ධ දේ. ඇසෙන් රූප, කනෙන් ශබ්ද මේවා පසුපස එතකොට අපි ඇලෙනවා. ඒවා අපිට નિરાයාසයෙන් අපි අපේ ජීවිතය පින්නතුනි උපන්දා ඉඳලා අපට අපව යොමු කරවල තියෙන්නේ මේ පසින්දුරන් හොඳ පැත්තට නෙවෙයි. හැම වෙලාවෙම නරක පැත්තට. රූප බලලා චක්කු විඥානයත් එක්ක එකතු කරගෙන පහස ලබලා වින්දනයක් ලබලා ඒකට තණ්හාවක් ඇති කරගෙන උපාදානය ලබලා මේ ආදී ගමනක් අපි තියෙන්නේ. ඒ නිසා හොඳ දේ පින්නතුනි අපට නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ආයාසයෙන් උනන්දුවෙන් වීරියෙන් අපි උපදවාගත යුතු දේ. එහෙම වුණොත් මේ ගමන සාර්ථකයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් එක්ක අපට ලැබුණේ මොනවද? සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය නිසා අපට ලැබෙන්නේ මොනවද? පින්නතුනි හරිම වටිනවා. මේ ධර්ම දේශනාව එක්වරක් නෙවෙයි කිහිපවරක් ශ්‍රවණය කරන්න පින්නතුනි. මේ පිළිවෙල ඔබේ ජීවිතයට එකතු කරගන්න. සති සම්පජඤ්ඤය නිසා අපට ලැබෙනවා ඉන්ද්‍රිය සංවරය. මොනවද අපට තියෙන ඉන්ද්‍රිය? ඇස, කන, නාසය, දිව, ශරීරය. සිතත් මුල් වෙනවා මේවට. දැන් පින්නතුනි සිහියයි නුවණයි අපට තියෙනවා නම් අපේ ඉඳුරන් අයාලේ යන්නට අප ඉඩ හරින්නේ නැහැ. ඒවා නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒවාට සීමා හදලා දෙනවා. ඒවාට වැටකඩලු හදලා දෙනවා. ඒවා අතහැරලා දාන්නේ නැහැ. ඒවා හික්මීමකට ලක් කරනවා. සංවර භාවයකට ලක් කරනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි. එතකොට සිහිනුවන අපට තියෙනකොට අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මම කාටද මේ කතා කරන්නේ? කොතන ඉඳන්ද මේ කතා කරන්නේ? මේ වචනේ කතා කරන්න හොඳද? මේකෙන් මට යහපතක් වෙනවද? මේ වචනේ අනුන්ට යහපතක්ද වෙන්නේ? එහෙම නැත්නම් අයහපතක්ද? මගේ ක්‍රියාව මට යහපතක්ද? අනුන්ට යහපතක්ද? මට අයහපතක්ද? අනුන්ට අයහපතක්ද? මෙහෙම හිතලා ක්‍රියා කරන්න පුළුවන් වෙනවා සිහිනුවණින් කටයුතු කරන කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන. එතකොට ඇසට රූපයක් දැක්කහම ඇසෙන් රූපයක් බලලා ඇති කරගන්නා චක්කු විඥානය තුල අපි දැඩිව ඇලෙන්නේ හෝ දැඩිව ගැටෙන්නේ නැතුව ඇලීම් ගැටීම් අඩු කරගෙන මධ්‍යස්ථ භාවයකට එන්න උත්සාහ කරනවා මුලින්. ඇලුනොත් එතන පින්නතුනි තණ්හාව වැඩෙනවා. ඇලෙන්නේම අවිද්‍යාව නිසා. අපි යමක ඇලෙන්නේම අපට අවිද්‍යාව නිසා. අපි යමක් එක්ක ගැටෙන්නේම ද්වේෂය ඇති කරගන්නේම අපි තුල අවිද්‍යාව තියෙන නිසා. අපි තුල තණ්හාව තියෙන නිසා. එහෙනම් මේ ඇලීම් ගැටීම් දෙක නතර කරගන්න ඉඳුරන් සංවර කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉන්ද්‍රිය සංවරය අපි තුල ඇති කරගත්තොත් අපි ලොකු ජයග්‍රහණයකටපත් වුණා වෙනවා. එතකොට තමයි අපි තුල අර ලද දෙයින් තුටුවීමේ ගුණයට එන්නේ. ආසා අපේක්ෂා අඩු බවකට ඇවිල්ලා අපි අල්පේච්ඡතාව ප්‍රගුණ කරන්නේ. මහේච්ඡතාව පස්සේ කළා අල්පේච්ඡතාව ජීවිතයට ලං කරගන්නවා. බහු කෘත්‍යතාව පස්සේ කළා අල්ප කෘත්‍යතාවට අපි සමීප වෙනවා. ඒ වගේම සුබරතාව අපේ ජීවිතයට ලං කරගන්නව පහසුවෙන් පෝෂණය කළ හැකි බව. සන්තින්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක එහෙනම් පින්නතුනි හඹා යන්නේ නැතුව
ලද දෙයින් තුටුවීමේ ගුණය අපි තුල ඇති වෙනවා. ලද දෙයින් තුටුවීම වරදවා තේරුම් නොගත යුතුයි. මින් අදහස් කරන්නේ උදාසීනව, අලසව, කම්මැලිව පැත්තකට වෙලා නිදා ගන්න නෙවෙයි. උත්සාහ කරනවා ධාර්මිකව. වෙරදරනවා ධාර්මිකව. ක්‍රියාත්මක වෙනවා නිවැරදිව. ඒ නිසා ඉඳුරන් එකක්වත් වැරදි තැනකට වැටෙන්න ඉඩ නොදී, අයාලයේ යන්නට ඉඩ නොදී ඒවා නිසිමඟ පිටත් කරනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් පින්නතුනි, අපි තුල ඇතිවන පාප කර්ම කොයිතරම් ප්‍රමාණයක් නතර කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇලීම් ගැටීම් දෙක ඇති කරගෙන ඒ එක්කම අපි සමහර වෙලාවට ලෝභය, අවිද්‍යාව, අන් අයගේ දේවල් වලට ආසා කරන ගතිය, ඒ වගේම අන් අයට බැනවැදීම්, නිନ୍ଦා කිරීම, අපහාස කිරීම, උපහාස කිරීම, සොරකම් කිරීම, අනුන්ට හිංසා පීඩා කිරීම, මේ සියල්ලටම මුල මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. මොකද ඉන්ද්‍රිය සංවරකම තියෙනවා නම් අර ඇති වෙන්න යන දේවල් සියල්ල පාලනය කරගන්නවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ වැරදි සියල්ලකින්ම අපි ඈත් කළා. අපි නිවැරදි මිනිසෙක් වශයෙන් හරි පාරේ ගමන් කරවන්නට මේ අත්‍යවශ්‍යයි. බලන්න පින්නතුනි, ඉඳුරන් සංවර කර ගැනීමෙන්, ඉඳුරන් හික්මවා ගැනීමෙන් කොයිතරම් තමන්ට වැඩදායකත්වයක් වගේම සමාජයට මොනතරම් යහපතක් කරන්න පුළුවන්ද? පින්නතුනි, ඉන්ද්‍රිය සංවරය නිසා අපට ලැබෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය නිසා පින්නතුනි, අපි තුල ත්‍රිවිධ සුචරිතය වර්ධනය වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට මා මතක් කළ දේ, අපි සිතින් කයින් වචනයෙන් කරන වැරදි කරන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, සුරාව යන කායික වැරදි වලින් අයින් වෙනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප මේ වාචසික වැරදි වලින් අයින් වෙනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය, තමන්ගේ වස්තුවට නෙවෙයි අනුන්ගේ වස්තුවටත් ආශා කරන ගතිය. ව්‍යාපාද කියන්නේ තරහ, ක්‍රෝධය, වෛරය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්ම. හරි දේ හරි විදියට දකින්න නැතුව හරි දේ වැරදි ලෙස දකිනවා. වැරදි දේ හරි ලෙස දකිනවා. අන්නේ தත්වෙන් වැළකෙන්න පුළුවන් අපට ඉඳුරන් සංවර කරගත්තාම මේ වැරදි 10න්ම අපි අයින් වෙලා අපි එනවා සුචරිතයට, යහපත් හැසිරීමකට. එතකොට තමාගෙන් ප්‍රාණඝාතය සිදු වෙන්නේ නැති වෙනකොට තමා තුළ වර්ධනය වෙනව මොනවද? මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව. සොරකමින් ඈත් වෙනකොට පරිත්‍යාගශීලීත්වය, එකිනෙකාට උදව් කර ගැනීම, අන්‍යෝන්‍ය සුහදත්වය. වැරදි කාමයෙන් අයින් වෙනකොට සංවරශීලී බව, විනයගරුක බව. සුරාවෙන් ඈත් වෙනකොට හොඳ සිහිබුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කිරීම. පින්වතුනි, වැරදි වචන වලින් ඈත් වෙනකොට සත්‍ය අර්ථවත් දූරදර්ශී ප්‍රසන්න වචන භාවිතය මේ වැති වෙනවා. එතකොට අපි තුල අවිද්‍යාව නැත්තම් අර තමන්ගේ වස්තුවටත් ආශ කරන්නේ අන් අයගේ දේටත් ආශ කරන්නේ නැති ස්වභාවයක් අපි තුල ඇති වෙනවා. ක්‍රෝධය, වෛරය වෙනුවට මෛත්‍රිය අපි තුල ඇති කරගන්න. මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්‍යක් දෘෂ්ටියට අපි ඇතුල් වෙනවා. පින්නතුනි, අවශ්‍ය ඒක නෙවෙයිද? ඒක තමයි. ඒ නිසා අපි සුචරිතය වර්ධනය කරන්න අපි පටන් ගන්නවා. බලන්න පින්නතුනි, මොනතරම් වටින දෙයක්ද මේ මග. පින්නතුනි, සුචරිතය, ත්‍රිවිධ සුචරිතයන් වර්ධනය කරනකොට අපට ලැබෙන්නේ මොනවද? අපට ලැබෙනවා සතර සතිපට්ඨානයට අනුව කටයුතු කරන්න. බලන්න පින්නතුනි, දැන් නිවන් මගේ මේ පිළිවෙල මොන තරම් සාර්ථක පිළිවෙලක්ද? අවිද්‍යාව, තණ්හාව දුරු කරන වැඩ පිළිවෙල මේක තමයි අත්‍යවශ්‍ය. එහෙනම් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ සතර සතිපට්ඨානේ වර්ධනය කරන්න අපි පටන් ගන්නවා. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම.
අපි සිහිය පිහිටුවන්නට ක්‍රියා කරනවා. සිහිය පිහිටුවා ගත්තාම පින්නතුනි අපි මුලින් කතා කළානේ අර යෝනිසෝ මනසිකාරය අර සති සම්පජඤ්ඤය සිහියෙන් හා නුවණින් කටයුතු කිරීම. එතකොට සතර සතිපට්ඨානය කොයිතරම් හොඳින් වැඩේද? සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි වෙන එක සූත්‍රයකවත් නැහැ. සතර සතිපට්ඨානයට අනුව අපේ ජීවිතය මේ සතර සතිපට්ඨානය වඩනවා නම් අපට නිවන් දැකීම ඈත නොවන බව. ඒ නිසා කායානුපස්සනාව ගත්තොත් ඒක ආකාර 6කින් වර්ධනය කරන ආකාරය. ආනාපාන සති, ඉරියාපත, චතු සම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නවසීවතික කියන මේ ආකාරයෙන් වර්ධනය කරන විදිය. කය පිළිබඳව හිතමින් සිහිය පිහිටුවා ගන්න එක. ඒ නිසා දැන් අපි හුස්ම රැල්ල ගත්තොත් හුස්ම රැල්ල අපි හිතනවා අපේ කයත් එක්ක මේක හිතන්න ඕන. හුස්ම ගැනීම හුස්ම පිට කිරීම. එතකොට මේ තුලින් අපිට පින්නතුනි යන්න පුළුවන් සමතෙන් පටන් අරගෙන විදර්ශනාව දක්වා. ඒ නිසා විදර්ශනාව ලෝකී යථාර්ථය දකින තැනට අපට යන්න පුළුවන්. එහෙනම් ත්‍රිවිධ සුචරිතයන් වර්ධනය වෙනකොට අපි තුල සතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. පින්වතුනි සතර සතිපට්ඨානෙ වැඩෙනකොට අපි තුල බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපි තුල තියෙනවද අවිද්‍යාව? අන්න අවිද්‍යාව ටික අපේ තුලින් මේ මුලාව මේ මෝහය අයින් වෙලා යනවා. අපි තුල එතික් තිබිච්ච තණ්හාව ටික අඩු වෙලා ගිහිල්ලා තණ්හාව ඉවත් වන තැනටපත් වෙනවා. මොකද පින්නතුනි මේ අල්ලා ගැනීම කියන එක අපි කරන්නේ මේ මනසේ ඇති වෙන සිතුවිල්ලක් නේ. මේක හරි ප්‍රබලයි. මේ ඇති වෙන සිතුවිල්ල හරි ප්‍රබලයි. අත අරගන්නම බැරි සිතුවිල්ලක්. දැක්ක දේ, ඇසූ දේ, කෑබීව් දේ, රස දැනුණු දේ, සුවඳ දැනුණු දේ, පහස දැනුණු දේ ඇලෙන්න. තණ්හාවෙන් ගන්න. තණ්හා පච්චය උපාදානං තණ්හාව නිසා දැඩිව අල්ලා ගන්න අපි කැමති වෙනවා. හැබැයි මනසේ ඇති වෙන සිතුවිල්ලක්. එතකොට මේ සිතුවිල්ල හඳුනගෙන මේක පාලනය කරන තත්ත්වයට අපි පත් කරගත්තොත් අපි දිනුම්ද නැද්ද? අපි දිනුම් පින්නතුනේ. ඒ නිසා ඒ ජයග්‍රහණය තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නෙවෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. තථාගතවරු මග කියන්නෝ වෙති. නුඹලාගේ කාර්ය නුඹලා විසින් කරගත යුතුය. ඒ නිසා අපේ වැඩ කොටස කරගන්න ඕන අපි. එහෙම නැතු වෙන කෙනෙක් කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ නිවනට අපිව අරගෙන යන ගැලවුම් කරුවෙක් නෙවෙයි. උන්වහන්සේ අපට මාර්ගය පෙන්වනවා. ඒ මාර්ගයේ ගමන් ගැනීම අපේ වගකීම. ඒ නිසා මේ මග ගමන් කරන්නට අපි උත්සාහ කරන්න ඕන. ඒ මාර්ගයේ අපට ගමන් කළ හැකි නම් පින්නතුනි ස්ථිරවම මේ සසර ගත දුක නිවන්නට අපට පුළුවන්. මේක අපි හොඳින් හිතන්න ඕන. හොඳින් මෙනෙහි කරන්න ඕන. මේක තමන්ගේ හදවතට දැනෙන්න ඕන. මේක නිකන් අහගෙන ගිහිල්ලා අවසන් කළා අද නම් හොඳ බණක් ඇහුවා කියලා පැත්තකින් තියලා බෑ. මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඒකයි මා කිව්වේ මේ ධර්ම දේශනාව වරක් නෙවෙයි දෙතුන් වරක් ශ්‍රවණය කරන්න පින්නතුනි. කල්යාණ මිත්‍රත්වයෙන් පටන්ගෙන අපි සතර සතිපට්ඨානය වඩන තැනට බොජ්ජංග ධර්ම වඩන තැනට එන ගමන අපි මෙය ගැන හිතන්න ඕන. මේ ගැන හිතුවොත් තමයි අපේ ජීවිතය සාර්ථක. ඒ නිසා ඔබ උත්සාහ කරන්න වැරදි මගට වැටෙන්නේ නැතුව නිවැරදි මග ගමන් කරන්න. නිවැරදි මාවත බුදුදහම පෙන්වලා තියෙනවා. ලෝකයේ වෙන කිසිදු කෙනෙකුට නොමැති වාසනාවක් බෞද්ධයන් වන අපට ලැබිලා තියෙනවා. එහෙත් අපට ඒක අගේ නැහැ. ඒ නිසා මේ પરම්පරාවෙන් බෞද්ධ වුණාට කමක් නැහැ. අපි බෞද්ධ තමයි. හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහ කරන්න. ඒට පිවිසෙන්න. ඒ අනුව කටයුතු කරන්න. ඒකයි පැහැදිලි කරේ සුණාත ධාරේත චරාත. ධර්මය අහන්න.
ඒවා මතක තියාගෙන යනුව හැසිරෙන්න. පින්නතුනි, මෙන්න මේ தත්ත්වය අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන් නම් මෙතෙක් අපට තිබිච්ච අවිද්‍යාව අපි තුලින් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා යනවා. මේ මුලාව, මේ මෝඩකම අපි තුලින් ක්‍රමයෙන් ඈත් වෙලා යනවා. අපි තුල මෙතෙක් කල් තිබිච්ච තණ්හාව අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා. මොකද පින්නතුනි, මැරෙන දවසට අපි මේ හරි හම්බ කර මොන දේ ඇලිලා හිටියත්, මොන දේ මගේ කියලා ලං කරගෙන අල්ලගෙන බදාගෙන හිටියත් අබමල් රේණුවක දෙයක් අපට අරගෙන යන්න බෑ. ඒ නිසා ඒ සියල්ල අපි දාලා යනවා. අපි කැමති වුණත් අකමැති වුණත්, දැනගත්තත් නොදැනගත්තත් පින්නතුනි අපි සියල්ල දාලා යනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. මම මගේ කියලා හිතලා හිටියත් මේ ශරීරයවත් මට ගෙනියන්න බෑ. මම කරගත්ත, මනසේ එකතු කරගත්ත කුසල අකුසල පින් පව් ටිකනේ අරන් යන්නේ. එතකොට පින් ටික අරන් ගියොත් පින්නතුනි අපි සුගතියක, පව් ටික අරන් ගියොත් දුගතියක. කුසලයේ අරගෙන යන්න පුළුවන් නම් අන්නේ කුසලය තමයි අපි හිතේ තුල ධාරණය කරගෙන යන්න ඕන. ඒකෙන් තමයි නිවන පසක් කරගන්නේ. ඒ නිසා අද ඔබට මේ පැහැදිලි කරේ ඔබ තුල පින් වැඩෙන ක්‍රියාවකට වඩා කුසල් වැඩෙන වැඩපිළිවෙලක්. මේ කුසලතාව, මේ ශක්්‍යතාව, මේ හැකියාව ඔබ තුල වර්ධනය කරගත්තොත් ඔබට ඉක්මන් භවයක නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වෙනවාට කිසිදු සැකයක් නැහැ පින්නතුනි. ඒ නිසා එවන් තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට ධර්මාවබෝධය පිණිස මේ දහම් කරුණු ටික හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි නාලිනී වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා. වනිගසූරිය මහත්මියගේ ප්‍රධාන අරමුණ තමයි අගෝස්තු මාස 10 වන දිනට වසරක් පිරෙන පරලෝසපත් අමරාවතී ද සිල්වා මෑණියන්ට සහ වසර 7කට පෙර අගෝස්තු මාස 4 වෙනි දින පරලෝසපත් ඩග්ලස් දයාසිරි සොහොයුරාට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ නිසා ඒ අයගේ භවගාමී ජීවිතයේ සැපවත් වේවා, උතුම් අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නාලිනී වනිගසූරිය මහත්මිය ඇතුළු පිරිසගේ තවත් අරමුණු කීපයක් තියෙනවා. ඩිල්මන්ද සිල්වා පියාණන්, ගැවින් ශාලිත වනිගසූරිය පුතණුවන්, රොසලින් හෙන්නායක මෑණියන්, කල්යාණී හෙන්නායක පුංචි අම්මා, සොලමන් ජයකොඩි මහප්පා, සරත් බන්දුල සොහොයුරා, රංජනීද සිල්වා සොහොයුරිය, නාලිනී කාලිංග සොහොයුරිය, ජනානි දනංජනී දියණිය, හිරුෂ විතාරණ පුතණුවන්, යසල් රවිෂ්ක පුතණුවන් ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමය පින්කමින් ලැබෙන පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ නම් සඳහන් කළ සියලු දෙනාටද මේ පින් අත්පත් වේවා. ඒ අයද සුඛිත මුදිත වේවායි අපි එක්සත්ව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දේශකයාණන් වහන්සේට අගෝස්තු මාස උපන්දිනය යෙදී තිබෙන පින්වත් මේ පින්වතුන්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම හා ගයාන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් මේ පින් බෙලෙන් නිරෝගී සම්පන්නිය චිරජීවනය දීඝාසිරි ලැබේවා. මේ ධර්ම දානමය පින්කමේ බලයෙන් ඉන් ලැබෙන පින් සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කම් වල බලයෙන් සියලු දෙනාටම සසරගත දුක නිවා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබී අමා මහ නිවනම සාක්ෂාත් කරගන්නට මේ ධර්ම දානමය පින්කමින් ලැබෙන පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසරකට පෙර අගෝස්තු මාස 10 වන දින පරලොස් සැපත් අමරාවතී ද සිල්වා ආදරණීය මෑණියන්ට සහ වසර 7කට පෙර අගෝස්තු මාස 4 වන දින පරලොස් සැපත් ඩග්ලස් දයාසිරි සොහොයුරාට පින් පැමිණවීම සඳහා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි නලිනී වනිගසූරිය මහත්මිය ඇතුළු පින්වත් පෙරසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එංගලන්තයේ පදිංචි නලිනී වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.